ගත්තාම තමයි දැන් පන්ති වලට සම්බන්ධ වෙන්න සූදානම් වෙන්නේ ඉස්කෝල පටන් ගත්තට පස්සේ තමයි. ඉතින් ඒ නිසා අපි නිල වශයෙන් අද දවසේ අපි පන්ති ආරම්භ කරමු. ඉතින් ඔයාලා grade 8 වලට යන අය තමයි මේ ඉන්නේ. 8 ශ්‍රේණියට යන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අය. ඉතින් මේ වෙනකොට මම හිතන්නේ ඔයාලට තාම මාර්තු වගේ වෙනකන් හිටිය පන්තියේ තමයි වැඩ කරගෙන යන්නේ කියලා තියෙන දැනට. මාර්තු වලින් පස්සේ තමයි අලුත් පන්ති වල වැඩ ඉස්කෝලේ පටන් ගන්න. නමුත් එතෙක් අපි 8 වසරේ විෂය නිර්දේශන ආරම්භ කරගෙන යනවා. මොකද අපි ඉස්කෝලේ යනවා වගේ වේගයෙන් යන්නේ නැහැ. ඕගොල්ලන්ගේ සෑම් පැත්තක්ම ආවරණය කරමින් තමයි කරගෙන යන්නේ. මොකද ආඩි ඉස්කෝලේ පොතේ වැඩ ටික විතරක් කරලා මදි. ඒතර ග්‍රැමර් දැනුම දෙන්න ඕන. ඊට අමතරව බාහිර ක්‍රියාකාරකම් වල යෙදෙන්න ඕන. පේපර් කරන්න ඕන. මොඩල් ක්වෙක්ෂන් කරන්න ඕන. ඉතින් ඒ සියල්ලත් ආවරණය කරගෙන යන නිසා අපි වැඩ ගොඩක් අපිට කෙරෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔයගොල්ලන්ට ග්‍රැමර් පාඩම් සියල්ල ආවරණය කරගන්න මම නොමිලේ අපේ ස්පෝකන් ඉංග්‍රීසි ක්ලාස් එකට සම්බන්ධ වෙන්න අවස්ථාව දීලා තියෙනවා හැමෝටම. ඉතින් ඒකට ඔයගොල්ලෝ සම්බන්ධ වෙන්න අපි ගිය සතියේ ආරම්භ කිරීම කරා අඟහරුවාදා. මම හිතන්නේ මෙතනින් දැන්ට සම්බන්ධ වුණ රජිත් ආව නේද? ගිහාන් කවිෂත් ආව මට මතක විදිහට සහන් මල්ෂාන් හිටියනේ. එතකොට ස්පෝකන් එකට සම්බන්ධ වෙන්න ඔයගොල්ලෝගේ ඕනනම් ගෙදර දෙමාපියෝ වැඩි හිටියොත් එක්ක ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒක අඟහරුවාදා 6 සිට 8 දක්වා තමයි අපි පැවැත්වෙන්නේ. හොඳයි. එහෙනම් අපි බලමු ඔයගොල්ලන්ගේ විෂය නිර්දේශය පිළිබඳව සාකච්ඡා කරන්න. එතකොට මම ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ගේ ඉස්කෝලේ රීඩින් බුක් එකයි ඒ වගේම වර්ක් බුක් එකයි දෙකම ආවරණය කරගෙන යනවා. sorry. මේ දෙකෙන් පාඩම් ඉගෙනීම කරනවා. හරි? ඒ නිසා ඒ පිළිබඳව ගැටලුවක් තියාගන්න එපා. ඒ සියලුම පාඩම් ආවරණය කරලා දෙනවා. බලන්න මම ඔයගොල්ලන්ට ඇක්ටිවිටි බුක් එක ගෲප් එකේ ෂෙයා කරලා දුන්නා. මම හිතන්නේ ඒක print out අරගනිපු අය ඉන්නවද දැන්? ඒකේ print out එකක් ඔයගොල්ලෝ ගත්තොත් ලේසි. මම හිතන්නේ රුපියල් 100කට විතර ආසන්න මුදලකට ඒක කරගන්න පුළුවන් වෙයි. මොකද ඒකෙම වැඩ ඔයගොල්ලන්ට කරන්න පුළුවන්. ඒ නිසා ලේසි. ඉතින් ඒ වගේම තමයි දැන් ගොඩක් වෙලාවට ක්ලාස් කරගෙන යනකොට ළමයින්ට සිදුවෙන ගැටලුව තමයි සිග්නල් නැති වෙනවා කියන ඒවා පැහැදිලි වෙනවා. ඉතින් ඒවා ඔයගොල්ලන්ට මම රෙකෝඩින් එකේ එවනවා. ඒක බලලා එතකොට තමයි පන්තිය පිළිබඳ මොනවා හරි ගැටලු සහගත තැන් තිබුණොත් ඒව නැවත නැවත අහලා ඒ අඩුපාඩු හදා ගන්න පුළුවන්. හරි? එහෙම නැත්නම් තව වෙන මොනවා හරි ගැටලු ආවොත් මට කතා කරන්න. එතකොට ඒව විසඳලා දෙන්න. හොඳයි. අපි බලමු ඔයාලගේ විෂය නිර්දේශයේ මොනවද ඉගෙන ගන්න තියෙන්නේ කියලා. ඒතකොට ඔයාලට යුනිට් 10ක් තියෙනවා ඔයාලගේ පොතේ. ඒ යුනිට් 10න් පළවෙනි එක තමයි plan the work and work the plan කියන මාතෘකාව යටතේ පාඩම් පෙළ ගස්සලා තියෙනවා. ඒ කියන්නේ වැඩ සැලසුම් කරන්න. නේ? plan the work වැඩ සැලසුම් සහ work the plan. මේ සැලසුමට අනුව වැඩ කරගෙන යාම තමයි අපිට පළවෙනි යුනිට් එක යටතේ කරන්න තියෙන්නේ. හරි මනුෂ්‍යතාව නේද? හොඳයි. ඊළඟට දෙවෙනි යුනිට් එකේදී ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ winged friends කියලා
winged friends කියලා කියන්නේ පියාපත් ලද්දෝ. පියාපත් ඇති යාළුවන් පිළිබඳව තමයි දෙවන යුනිට් එකේදී ඔයගොල්ලන්ට ඉගෙන ගන්න තියෙන්නේ. හොඳයි. ඊළඟට තුන්වෙනි යුනිට් එකේදී ඔයගොල්ලන්ට ඉගෙන ගන්න තියෙනවා let's be considerate කියලා අපි සැලකිලිමත් වෙමු කියන මාතෘකාව යටතේ පාඩම් ටිකක් පෙළ ගැන්වීමක් තියෙනවා. ඉතින් ඔය ඔයාට නම් තමයි ඒගොල්ලෝ දීලා තියෙන්නේ. ඒ නමට අදාළව නෙවෙයි හොඳ පාඩම් ටිකක් ඔයගොල්ලන්ට පෙළ ගස්සලා තියෙනවා. මම හිතන්නේ තාම ඔයගොල්ලෝ පොත් දකින්න නැතුව ඇති. නමුත් පළවෙනි පාඩම් කීපයට අදාළ ටික මම ඔයගොල්ලන්ට ඒවල තියෙනවා. අපේ මේ වර්ක්බුක් එකත් එක්ක අපි බලමු. ඊළඟ හතරවෙනි යුනිට් එක යටතේ ඉගෙන ගන්න මදර් නේචර් කියලා ස්වභාව ධර්මය සම්බන්ධ කරලා ඔයගොල්ලන්ට ස්වභාව ධර්මයේ මව කියන මාතෘකාව යටතේ පාඩම් පෙළ ගැසීලා තියෙනවා. ඊළඟ හයවෙනි යුනිට් එකේදී between the miles ඒ කියන්නේ සතපුම් අතර කියන අදහසින් මාතෘකාවක් දීලා පාඩම් ටිකක් තියෙනවා. ඊළඟට when we are together හයවෙනි යුනිට් එකේදී අපි එකට එකතු වෙන විට කියලා මාතෘකාව යටතේ ඔයගොල්ලන්ට කීපයක් ගොනු වෙලා තියෙනවා. ඊළඟට the world of children ළමා ලෝකය කියන මාතෘකාව යටතේ තමයි හත්වෙනි යුනිට් එකේදී ඔයගොල්ලන්ට හමු වෙන්නේ. ඊට අටවෙනි යුනිට් එක it's a small world කුඩා ලෝකය කියන තේමාව යටතේ ඒ යුනිට් එකේදී අපි හමු වෙනවා. ඊට on top of the world ලොව මුදුනටම යෑම ලෝකයේ ඉහළටම යෑම කියන අදහසින් මේ මාතෘකාව යටතේ පාඩම් දෙන්නවා කියනවා. ඊළඟ number 10 beyond the classroom එකෙන් පන්ති කාමරයෙන් ඔබ්බට නැත්නම් පන්ති කාමරයෙන් එහාට කියන මාතෘකාව යටතේ ඔයගොල්ලන්ට පාඩම් පෙළ ගැසීලා තියෙනවා. ඉතින් ඔයාලගේ යුනිට් 10ට දීපු නම් ටික තමයි ඔය සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් අපි එකින් එක ඉස්සරහට ඉගෙනගෙන යන්න බලමු. එහෙනම් ඔයාලගේ පළවෙනි යුනිට් එක මේ තියෙන්නේ plan the work and work the plan කියන මාතෘකාව යටතේ තියෙන්නේ. එතකොට ඊට ඉස්සෙල්ලා මට ඔයගොල්ලන්ට පොඩ්ඩක් හැඳින්වීමක් කරන්න ඕන අපේ මේ පොත් ටික සකසා ගැනීම පිළිබඳව මට කියන්න බැරි නේ. හරි. අපේ යාළුවෝ ටික දැන් එකතු වෙලා ඉන්නවා ඔක්කොම ටික මම හිතන්නේ. ඒ නිසා අපි චුට්ටක් බලමු. ඒක ගැනත් පොඩ්ඩක් කතා කරලා grade 8 එතකොට ඔයාලගේ පොත් ටික පෙළ ගස්ස ගන්නවා නම් මෙන්න මේ විදියට. එතකොට පසුගිය වර්ෂයේ ඉඳපු අයට ඒ තියෙන පොත් ඉවර වෙලා නැත්නම් ඒවා භාවිතා කරන්න පුළුවන්. පොඩ්ඩක් මෙන්න මේ විදියට අංක දාලා නම් කරගෙන තියාගන්න පොත් ටික. අංක නම් ඔයගොල්ලන්ට ගැටලුවක් නැහැ. ඉතින් පොතේ නම ලියාගත්තාම පැහැදිලිව තමන්ට හඳුන ගන්න පුළුවන්. එක තමයි අංක 1 යටතේ ඔයගොල්ලන්ට අපි ගන්නවා ඇක්ටිවිටි බුක් එකක්. ඒ කියන්නේ සිංගල් රූල් තනි රූල් පොතක් භාවිතා කරන්න. ඒකේ තමයි අපි ඔයාලගේ ඉස්කෝලේ පොත්වලට අදාළව අමතරව දෙන අභ්‍යාස ඇක්ටිවිටි කරන්න මේ පොත පාවිච්චි කරන්න ඕන. ඊළඟට කොපිරයිටින් බුක් එකක් ඔයගොල්ලෝ මේන්ටේන් කරගන්න. කොපිරයිටින් බුක් එකක් වැදගත් වෙනවා. මොකද සෑම සතියකටම පිටුවක් ඔයගොල්ලෝ කොපිරයිටින් ලියන්න. ඒකෙන් ඔයගොල්ලන්ට වාසි ගොඩක් ලැබෙනවා. එකක් අත්අකුරු හරියනවා, ඊළඟට කියවීම හුරු වෙනවා, සහ වචන හුරු වෙනවා ඔයගොල්ලන්ට. හරි. ඒක ඩබල් රූල් පොතක් අනිවාර්යෙන් තියාගන්න. අකුරු හැදෙනවා ඩබල් රූල් පොතක් ලියන්න ඕන. ඊළඟ ග්‍රැමර් බුක් එකක් තියාගන්න. ග්‍රැමර් සටහන් ලියන්න. ඒකට තනි රූල් පොතක් හොඳයි.
essay writing රචනා ලියන්න වෙනම පොතක් තියාගන්න. එතකොට ගිය අවුරුද්දේ හිටපු අයට ඒ ලියපු පොත් පාවිච්චි කරන්න පුළුවන්. ඒකට ඉතින් ඩබල් රූල් පොතක් තමයි මම නම් කරලා තියෙන්නේ. නමුත් ඒකට ටයිම් රූල් පොතක් වුණත් ගැටලුවක් නැහැ. ඊළඟට 10 times කියලා පොතක් වෙන් කරලා තියෙනවා අපි අංක 5 යටතේ. ඒකෙන් කරන්නේ ඔයගොල්ලෝ මම ඩික්ටේෂන් දෙන වචන ටික තියෙනවානේ. වචන 10ක් විතර අවම වශයෙන් දෙනවා. ඒ ටික ඔයගොල්ලෝ මේ 10 times පොතේ ලියන්න ඕනේ. ඒකට ඩබල් රූල් පොතක් අනිවාර්යෙන් ගන්න. එතකොට ඔයාලට අපි සර් ඇහෙනවා මතිනේ. ඒකට නම් මොකද්ද හේතුව? මගේ පැත්තෙන් යන අනිත් අයටත් එහෙමද? තියෙනවා සර් උනාට ඇහෙනවා මදි. එහෙනම් අනිත් අයටත් එහෙමද අඩුයිද? සද්දය ඇහෙනවා. මට නම් හොඳට ඇහෙනවා සර්. එහෙනම් බලන්න පුතේ ඔයාගේ ඩිවයිස් එකේ සවුන්ඩ් වැඩි කරගන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් ෆෝන් එකේ. සර්. ඔව් පොඩ්ඩක් බලන්න. මේ හොඳයි. එතකොට 10 times එකේ ඔයගොල්ලෝ ලියන හැටි මම කියනවා දැන් ඩබල් රූල් පොතක් ගන්න. කොහොම පිටුවේ එක පිටුවක වචන දෙකක් වගේ ලියන්න පුළුවන්. මෙතන උඩින් ලියනවා ඕනනම් ඒකේ තේරුමක් දෙනවා. අපි තමයි දැන් කා කියලා දෙනවා කියලා. CAR මෙතන ලියුවා මෙතන cat. මම ලියුවා. එතකොට ඒකේ තේරුමත් උඩින් ඕනනම් මෙතන ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ පහළට මේක මේ පිටුවේ ලියන්න. එතකොට දැන් අපි වචන 10ක් දුන්නාම පිටු 5ක් යනවා ඔයගොල්ලෝ එක දෙක ගන්න ලියන්නේ. එතකොට එක පිටුවක් ලියලා එක දවසෙම ඔය ඔක්කොම ලියන්නේ. එක පිටුවක් ලිව්වා ඒකේ ෆොටෝ එක ගහලා අපේ හෝම්වර්ක් ගෲප් එකට දාන්න. එතකොට ඔයාලට මම හඳුන්වලා දීලා තියෙනවා අපේ ඇඩ්මින් ගෲප් එක වගේම හෝම්වර්ක් ගෲප් එකකුත් තියෙනවා. ඒකට මම ලින්ක් එක ඔයගොල්ලෝ ගෲප් එකට දාලා තිබුණා. මේ වෙනකොට ඇඩ් වෙලා තියෙනවද දන්නේ නැති අය ඇඩ් වෙන්න. මම ආයේ ටික දාන්නම් ගෲප් එකට. එතකොට දැන් ගිය අවුරුද්දේ හිටපු අය දන්නවා අපි එකම ගෲප් එකේ තමයි ළමයි දාන වැඩයි මම දාන වැඩයි ඔක්කොම තිබුණේ. නමුත් මේ අවුරුද්දේ මම ඒකට ගෲප් දෙකක් හඳුන්වලා දීලා තියෙනවා. එකක් තමයි මගේ ඇඩ්මින් ගෲප් එක. ඒකෙම ඔයාලට කිසිම දෙයක් ඒකට දාන්න බෑ. ඒකේ මම දාන්න තොරතුරු විතරයි. ඒතකොට ඔයාලට ඒක ඕන දවසක ගෙදරදී බලන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. සර් දාන්නේ ඔක්කොම ටික ඒකේ තියෙනවා. ඒ ඔයාලට කරන වැඩ දාන්න හෝම්වර්ක් ගෲප් එකක් කියලා හඳුන්වලා දීලා තියෙනවා. ඒකේ ඔයාලා කරන වැඩ සියල්ල දාන්න. මේකේ අර අනවශ්‍ය දේවල් ෂෙයා කරන්න එපා. ඒත් මේ ඔයාලා පාඩම් වලට අදාළ දේවල් පමණක් දාන්න. ඒක පුළුවන් ඔයාලට සතිපතා අලුත් කරලා මේ තියෙන මැසේජ් ටික ඩිලීට් කරලා දාන්න. නේද? දැන් මේ සතිය තුල ළමයි එවන් ටික බලලා ඊට පස්සේ ලබන සතිය පන්තිය තියෙනකොට ආ ටික ඔක්කොම ඩිලීට් කරලා දාන්න. මේ වැඩක් නෑ. ඒතර එක සැරේම all clear chat දෙන්න පුළුවන් නේ. ඔයාලට මකා ගන්න පුළුවන්. ඒතර මම එවන වැඩ ටික වෙනම ලස්සනට තියෙනවා ගෲප් එකේ ඒව ඕන වෙලාවක ඔබට බලන්න පුළුවන්. ඒතර පන්තියේ රෙකෝඩින් එකක් මම දානවා. කමෙන්ට් අප හැදිරෙන්න තැන් තියෙනවා. නැවත ඒක බලලා ඒවා අඩුපාඩු හදා ගන්න පුළුවන්. හරි. හොඳයි. ඉතින් මේ ගෲප් දෙකටම ඔයගොල්ලෝ ඇඩ් වෙන්න ඕන. දැන් මෙතන සමහරට ඉන්නවද දන්නේ අපේ ප්‍රධාන ගෲප් එකකට තාම ඇඩ් දුන්නේ නැති කවුරු හරි ඉන්නවද පරණ ගෲප් එකෙන් එන ඒගොල්ලෝ මේ අලුත් grade 8 2022 කියලා මම දාලා තියෙන ගෲප් එකට ඇඩ් වෙන්න ඕන. එහෙම ඇඩ් උනේ නැත්නම් මට කියන්න කවුරු හරි මම ඒගොල්ලෝ ඇඩ් කරලා දෙන්නම්. ලින්ක් එකෙන් ඇඩ් වෙන්නත් පුළුවන්. හරි. එහෙනම් 10 times ගැන අපි කතා කරේ. ඊළඟට vocabulary වචන ලියන්න අලුත් වචන එකතු වෙන ඒවා ඒකටත් අංගුල් පොතක් තියාගන්න. ඊළඟට dictation ලියන පොත ඒකටත් පොතක් මේකට නම් ඉතින් ඔයාලට කොළ ටිකක් එකතු කරලා උනත් හදා ගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. අපි කියන වචන ටික ලියන්නනේ තියෙන්නේ. ඉතින් ඊට අමතරව ඔයගොල්ලෝ නෝට්බුක් එකක් පාවිච්චි කරන්න. අපි පන්තියේදී කරන්න කියන වැඩ අමතක වෙනවා ලියා ගන්න. ෆයිල් කවරයක් තියාගන්න. අපි ඔය print out ගන්න ඒවා එකතු කරගන්න. ඉතින් ඔන්න ඔය විදිහට පිළිවෙලට වැඩ ටික කරන්න සූදානම් වෙන්න මේ අවුරුද්ද තුල. එතකොට ඔබට පැහැදිලිව ලස්සනට වැඩ ටික සියල්ල හම්බ වෙනවා. හරි? ඔය පොත් ලිස්ට් එක පුළුවන් විදිහට හදා ගන්න. හරි.
අපි යන්න නැවත activity book එකට. මනුෂ්‍ය මේ නන්යෙන් IS පන්තියට සම්බන්ධ වුණේ නැහැ නේද? නෑ සර්. මොකෝ ගැටලුව? අපි ඒ ගමේ ගියාම සර් එහෙට සිග්නල් නෑ. අවුරුදුනේ නේ. දැන් ගොඩක් වෙලාවට ඊයේත් පන්ති වල ටිකක් ළමයි අඩුයි අර එන්නේ. ඉතින් දැන් ඊට ඉස්සෙල්ලා සතියේ 25 නත්තල් නිසා කට්ටිය අඩු වෙනවා. දැන් මම ලබන සතියේ ඉඳලා වගේ තමයි පන්ති වලට කට්ටිය ගානට සෙට් වෙන්නේ. නේ. හරි මම ඔයගොල්ලන්ගේ පළවෙනි පාඩම කරන්න ඉස්සෙල්ලා යනවා අපි vocabulary ටික කියලා දෙන්න. හොඳයි. මෙන්න මේකේ අපි පළවෙනි පාඩම් වලට අදාළ vocabulary ටික ඔයගොල්ලන්ගේ තියෙනවා. දැන් මට කියන්නකෝ මෙතන print out මේකේ අරගෙන නැති අය කවුද ඉන්නේ? තාම රිසින්දි කොහමද? මම ගත්තේ මනුෂ්‍ය අරන්නේ. රිසින්දි මං අරගත්ත සර්. මනුෂ්‍ය අරගෙන නේ. හරි. රජිත් නෑ සර්. අශේන් නෑ සර්. කවිෂ නෑ සර්. හරි ගොඩක් සහන් නෑ නෑනේ. හරි. එතකොට ගොඩක්ම අය අරගෙන නැහැ අද වෙනකොට. කමක් නෑ. මෙහෙම කරන්න එහෙනම් ඔයාලට මම හිතන්නේ රුපියල් 100ක් විතර වැය වෙයි ඔක print out එකක් ගන්න. මනුෂ්‍යට කීයක් ගියද? මනුෂ්‍ය දන්නේ නෑ සර් අපේ අම්මනේ ගහන් ආවේ. ඔව් නෑ සාමාන්‍යයෙන් මම අහලා බැලුවා අනිත් අයටත් රුපියල් 100ක විතර වගේ මුදල සමහරව 80ටත් ගහගත්ත කියලා කිව්වා. ඕක අර පොඩ්ඩක් අර බලන් ටිකක් ඔය වැඩ කරන තැනකින් ගහ ගන්න අර මේ පොඩි ඒවා ගියොත් ඒ මිනිස්සු මිල වැඩි කොහොමද? සමහර දැන් සාමාන්‍ය උඩරිම යන්නේ දෙපැත්ත ගහන print out කරන් දෙන රුපියල් 10යි. නම් 10 නෙවෙයි ඊට අඩුවට කරන අය ඉන්නේ. පොඩ්ඩක් ඒ වගේ තැනක් හොයාගෙන ගන්න මේ මොකද print out එකක් ගත්තාම ඔයාලට වාසි. මේකෙම ලියන්න පුළුවන් දැන් පොත් ගන්න ගියත් වියදමක් යනවනේ ඒ වගේනේ. ඉතින් ඒ නිසා පාඩුවක් නැහැ. print out එකක් අරන් තියලා අරගෙන පොතක් වගේ හදාගන්න ලස්සනට. ඒකට ඒක මම තියාගන්න පුළුවන්. අදට එනම් ඕගොල්ලෝ මෙහෙම කරන්න පිටු අංකේ ලියලා නැත්නම් vocabulary කියලා ලියලා තේරුම් ටික විතරක් ලියා ගන්න මම කියනකොට. හරි? තේරුම් ටික ලියා ගන්න. ඊට පස්සේ මේක print out එකක් ගත්තාම මේකෙම ලියන්න. දැන් මේ vocabulary ලියන පොතක් හදාගෙන තියෙනවා නම් ඒ පොතේ ලියන්න පුළුවන්. හරි? හරි. මම ඉස්සෙල්ලා පළවෙනි පාඩමේ තේරුම් ටික දෙන්නම්. ඊට පස්සේ අපිට පාඩම කරන්න ලේසි වෙනවා. දැන් ඔයාලට මොනවා හරි ගැටලුව ආව රෙකෝඩින් එක බලලා අපහු ලියා ගන්නත් පුළුවන්. හරි? හරි. පළවෙනි වචනය ශබ්ද කිරීම බැරි අය ඒවත් ලියා ගන්න. ඒකත් එක තේරුම ලියන්න. අංක 1 organizing. organizing කියන්නේ සංවිධානය කිරීම. සංවිධානය කිරීම. members සමාජිකයෝ. සර් පළවෙනි එක මොකද්ද? සංවිධානය කිරීම organizing. දැන් vocabulary මම ඊළඟ පොතේ එනකොට නම් පොඩ්ඩක් සිංහලෙන් තේරුම් ටික ටයිප් කරලා දෙන්නම්. මට මේකේ හදිසියෙටනේ පන්ති ටිකේ ඔක්කොගෙම ටික හදන්න ඕන නිසා පොඩ්ඩක් කාලය මදි වුණා. මම ඒකෙන් මන්ට වචන ටික විතරයි දාලා ඔයාලට ඊළඟ පොතේ එනකොට දෙවෙනි එක මොකද්ද සර්? මේක member සමාජිකයෝ.
Tuna organizing committee. Organizing committee. සංවිධායක කමිටුව. Organizing committee. සංවිධායක කමිටුව. සංවිධායක කමිටුව. Decided අතර decided තීරණය කළා. Decided තීරණය කළා. Comfortable. 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 සුව පහසු. සුව පහසු. Discussion. Discussion. සාකච්ඡාව. Discussion. සාකච්ඡාව. Straight away. Straight away. කෙලින්ම නැත්නම් ඍජුවම. කෙලින්ම ඍජුවම. Straight away. Discuss. Discuss a verb දෙක. සාකච්ඡා කරනවා. Discuss. සාකච්ඡා කරනවා. සාකච්ඡා කරනවා. done. done. කරලා. කරලා. නැත්නම් කරන ලද දෙකම හරියි. done. කරලා. so far. so far. මේ දක්වා. so far. මේ දක්වා. prepared. prepared. පිළියෙල කරලා. පිළියෙල කරලා. තව තේරුමක් තියෙනවා. සූදානම් වෙලා. සූදානම් වෙලා. prepared. පිළියෙල කරලා. නැත්නම් සූදානම් වෙලා. invitation cards. invitation cards. ආරාධනා පත්. ආරාධනා පත්. wow.
wow කියන එක අපි යොදාගන්නේ අර පුදුමය හංගවන්න පාවිච්චි කරා. ආව් කියන එකම තමයි. wow කියන්නේ ආව් කියන එක අපි පුදුම වෙලා කියන ආව්. ඒක ඉංග්‍රීසියෙන් කියන්නේ wow. wow. invitees ආරාධිතයින් invitees ආරාධිතයින් judges විනිසුරුවන් judges විනිසුරුවන් designed සැලසුම් කළා designed සැලසුම් කළා chief guest ප්‍රධාන ආරාධිත අමුත්තා chief guest ප්‍රධාන ආරාධිත අමුත්තා costumes ඇඳුම් costumes කියන්නේ ඇඳුම් විශේෂයෙන්ම අපි ඔය නාට්‍ය නැටුම් වලට වගේ අඳින ඇඳුම් වලට තමයි costumes කියන්නේ හරිද අපි සාමාන්‍යයෙන් අඳින ඇඳුම් වලට කියන්නේ නැහැ නාට්‍ය නැටුම් වැනි දේට අඳින ඇඳුම් costumes drama නාට්‍ය decorations සැරසිලි right තව වචන පහක් තියෙනවා අපි ඒකත් කියමු take care සැලකිලිමත් වෙනවා 21 take care සැලකිලිමත් වෙනවා promised d අකුර තියෙනවා නම් අල්ඩයන් එකෙන් අවසන් කරන්න promised පොරොන්දු වුණා someone යම් කෙනෙක් නැත්නම් කවුදෝ කෙනෙක් ඒත් හරි යම් කෙනෙක් නැත්නම් කවුදෝ කෙනෙක් volunteers ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන්නන් ස්වේච්ඡාවෙන් ගැන මුදලක් නේද වැටුපක් නොලබ ඉදිරිපත් වෙනවා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන්නන් volunteers
proud ආඩම්බර proud ආඩම්බර හරි ඔන්න ඔයාලගේ පළවෙනි පාඩමට අදාළව තියෙන ටිකක් අමාරුයි කියලා හිතෙන වචන ටිකක් තමයි ඔය මන් තෝරලා දෑවේ. එතකොට ඔය වචන ටිකේ තේරුම් දැනගත්තාම ඕගොල්ලන්ට බොහොම පහසුවෙන් පාඩම කියවලා තේරුම් ගන්න පුළුවන්. හරි. එතකොට ඔය වචන ටික හොඳින් ටිකක් කියව ගන්න. එතකොට පාඩමට ලේසි. අපි ඔය ගමන්ම ඔකේ ඩික්ටේෂන් ටිකක් මාර්ක් කරමු වචන 10ක් මම මාර්ක් කරන්නම්. මෙන්න මේවා. අපි ලියමු පළවෙනි අංක 2 members dictation වලට මාර්ක් කර ගන්න වෙනවා. members organizing committee කියන එකත් මේ පාඩම් කරමු. මොකද ඔක අපිට එනවා notice වලදී එහෙම ලියන්න letters වලදී. නිසා ඒකත් අපි පාඩම් කරමු. පොඩ්ඩක් දිග වුණාට බය වෙන්න එපා. members organizing committee සංවිධායක කමිටුව. comfortable සුව පහසු කියන එක අංක 5. discussion අංක 6. invitation cards අංක 12. ආරාධනා පත්‍ර. invitees ආරාධිතයින්. invitees. judges විනිසුරුවන්. chief guest ප්‍රධාන ආරාධිත අංක 17. costumes ඇඳුම්. drama. හරි. ඉතින් ඔන්න ඒ විශේෂයෙන් මම මාක් කරේ ඩික්ටේෂන් වලට ඔක 10 times පොතේ ලියන්න ඕගොල්ලෝ. එක පිටුවල් ලියනනම් ෆොටෝ එක ගහලා දාන්න ඕන group එකට. හරි? homework group එකට දාන්න. admin group එකේ ඔයාලට share කරන්න බෑ. හරි? right. මගේ එකට homework group එක ඇවිල්ලා නෑනේ. ඒකට admin නෝන ඕගොල්ලෝ. add දුන්නේ නැද්ද? මගේ එකට අවිල්ලත් නෑ සර්. නෑ සර්. හරි දැන් මම පන්තියෙන් පස්සේ නැවත ආවේ නෑ සර්. හරි ඔයාලට කිව්වේ නැති හින්දා මම ඒක කිව්වේ නැත්තේ. දැන් මම මේකෙන් පස්සේ පන්තියෙන් පස්සේ ඒ ටික ඔක්කොම දානවා. අර link ටික දාන්නම් ඒකෙන් ඔයාලා add වෙන්න. හරිද? ඊළඟට spoken එකටත් add වෙන්න මම ඒකේ මම link එකෙන් add වුණා. හරි. මේ add වෙලා තියෙනවා නම් ගැටලුවක් නැහැ. නැති අය ටිකට මම ආපහු ඒක share කරන්නම් group එකේ පන්තියෙන් පස්සේ ඊට පස්සේ add වෙන්න. ස්පෝකන් එකටත් අනිවාර්යෙන්ම ඇඩ් වෙන්න. ඔයාලට අනිවාර්යයි ඒ ක්ලාස් එක. ඒ නිසා අඟහරුවාදා 6ට සම්බන්ධ වෙන්න. හරි? මුදල් අය කිරීමක් නෑ. ඔයාලට නොමිලේ ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. හරි? එතකොට ඔයාලත් එක්ක ඔයාලගේ දෙමාපියෝ පුළුවන් නම් සම්බන්ධ වෙන්න. මොකද දෙමාපියෝ ගොඩක් සම්බන්ධ වෙනවා පොඩි පන්ති වලත්. දෙමාපියොන්ට තමයි ළමයින්ට නෙමෙයි ප්‍රයිමරි අංශයේ අයට අපි දෙමාපියොන්ට තමයි සහභාගී වෙන්න අවස්ථාව දීලා තියෙන්නේ. ඒ නිසා ඔයාලගේ දෙමාපියොත් එක්ක සම්බන්ධ වෙන්න. මොකද දෙමාපියොත් ඉංග්‍රීසි දැනුමින් ටිකක් දැනුවත් කරාම ඕගොල්ලන්ටත් වාසි නේද? මොකද ඔයාලට උනත් හදිසියකට උදව් කරගන්න පුළුවන්. ඒ නිසා අපි දෙමාපියොත් දැනුමින් පරිපූර්ණ කරන්න තමයි මේ වැඩසටහන අලුතෙන්ම සම්බන්ධ කරලා තියෙන්නේ. දැන් ගිය සතියේ ස්පෝකන් එකට හිටපු නැති අයට මම වීඩියෝ එක ෂෙයා කරන්නම් ආපහු. මේ ඊට පස්සේ ඒක බලලා මුල පාඩම් ටික නැවත ඔයගොල්ලෝ බලන්න. ඊට පස්සේ ඊළඟ පන්තියට අඟහරුවාදට සම්බන්ධ වෙන්න. හරි? හරි. එතකොට homework group එකෙත් මම link එක දාන්නම් මේකට පන්තියෙන් පස්සේ. එතකොට ඔයාලගේ අපි ක්ලාස් එකේ මුදල් අය කිරීම කරන්නේ මාස 3කටම 1200ක් තමයි අය කිරීම කරන්නේ. ඒකත් මම කියලා තියන්නම්. එතකොට
මාස 3කට ජනවාරි මාසේ පෙබරවාරි මාසේ මාර්තු දක්වා ඔබට පුළුවන් ඒ මුදල් 1200ක් ගෙවුවාම මේ පන්තියට සම්බන්ධ වෙන්න. ඒතකොට ස්පෝකන් ක්ලාස් එක ෆ්‍රී. හරිද? ඒකට මුදල් 7-5ක් ගෙවන්න ඕන නැහැ. ඒතකොට ඔබට ලොකු වාසියක් මන් දීලා තියෙන අපි සාමාන්‍යයෙන් ස්පෝකන් එකට විතරක් යනවා නම් මාසෙකට ළමයින්ගෙන් 500ක් අය කරා. නමුත් මේ අවුරුද්දේ ඉඳලා ඔයාලට සහ දෙමව්පියන්ට අවස්ථාවක් දෙන්න ඕන නිසා මම එහෙම කළා තියෙනවා. ඉතින් ඔබට සාමාන්‍යයෙන් මාසෙකට බැලුවම රුපියල් 400ක වගේ මුදලක් තමයි මාසෙකට වැය වෙලා වෙන්නේ ඉංග්‍රීසි ක්ලාස් එක වෙනුවෙන්. මාස 3කටම තමයි 1200 අපි අය කරන්නේ. ඒක ඕගොල්ලෝ වෙනදා පන්ති වලට ගෙවුවා වගේ බැංකුවට දාලා රිසිට් එක මට එවන්න ඕන. ඉතින් ඒ වගේම කියන්න ඕන ඔයාලගේ තොරතුරු දාන්න මට කලින් දීපු නැති අය කලින් හිටපු අය ගැන තොරතුරු දාලා තියෙන අලුතෙන් සම්බන්ධ වෙච්ච අයගේ මම ඒ තොරතුරු ටිකත් ස්ටුඩන්ට් ඉන්ෆර්මේෂන් කියලා එකක් දානවා. ඒකේ තොරතුරු ටික ඔයගොල්ලෝ මට කොලේක ලියලා හරි කමන්නේ ෆොටෝ එකකින් ඔයාලගේ WhatsApp එකේ මම දීපු නම්බර් එකට එවන්න. එතකොට තමයි මම පන්ති රෙජිස්ටර් කරගන්න ඕගොල්ලෝ. මේ ගෲප් එකට දාන්න එපා ඒ තොරතුරු. හරි. මම දීපු නම්බර් එකට එවන්න මම ඒ විස්තර ටික ඔක්කොම පන්තියෙන් පස්සේ ගෲප් එකට ෂෙයා කරන්න. ගෲප් එක බලන්න. හරි. එතකොට හැමෝම මේ වෙනකොට ඇඩ්මින් ගෲප් එකේ ඉන්නව නේද? ඉන්නේ නැති අය කවුරු හරි ඉන්නව නම් කියන්නේ ඒකට ජොයින් වෙන්න අර පරණ අපේ 6 7 8 9 ගෲප් එකේ අයින් වෙන්න. ඒක ඕනේ නැහැ. ඒක මම තා සති දෙකකින් විතර ඒක අයින් කරලා දානවා. තාම සමහර ළමයි ඉන්න නිසා ඒක තියෙන්නේ නැහැ. හරි. ඒක අවශ්‍ය නැහැ. හරි. එහෙනම් ඔන්න ඩික්ටේෂන් වලට ඔය වචන ටික මාක් කරගන්න. හරි. දැන් අපි පාඩමට යමු. ඔන්න බලන්න අපි පළවෙනි පාඩම දැන් ඕගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් හොඳින්ම වචන ටික දීලා තියෙන නිසා. හොඳයි. මම කියවනවා දැන් ඔන්න ඔයාලට මේ පාඩම් කියවන එක දැන් අර අපේ සාමාන්‍ය පන්තියට වඩා දැන් ඕගොල්ලෝ භෞතික පන්තියකට යනවා නම් ඒකේ පන්තියේ සර් කියලා දුන්නා එතනින් ඒක ඉවරයි. දැන් මේකේදී ඔයගොල්ලන්ට වාසියක් තියෙනවා මම රෙකෝඩින් එකත් එවන නිසා මේ පාඩම් මේවා දැන් කියෝනේ ඒවා නැවත ඕගොල්ලෝ ගෙදරදී අහුම්කම් දෙන්න. අහුම්කම් දීලා මම මේ වචන ශබ්ද කරන්නේ කොහොමද? ඒවා නැවත හොඳින් අහගෙන ඕගොල්ලෝ ඒවා කියවලා නැවත පුරුදු වෙන්න ඕන. ඒක අනිවාර්යයෙන්ම කරන්න. මොකද දැන් ක්ලාස් එකේ වීඩියෝ එකක් එවුවා මේක මුළු ක්ලාස් එකම බලන්න ඕනේ නැහැ. ඔයාලට අදාළ කොටසට ගිහිල්ලා වීඩියෝ එක බලන්න පුළුවන්. ඒ අවශ්‍ය කොටස් ටික නැවත නරඹලා ඒවා අහලා හොඳට ඇඟට ගන්න. හරි? ඔළුවට ගන්න. හරි. මම දැන් පාඩම කියවලා තේරුම් කරලා දෙන්නම්. ඔයාලා දැන් words ලියාගත්ත ඒවායි මම අහන ඒවාට උත්තර දෙන්න. The grade 8 students of Ranpura Vidyalaya are organizing an English camp. එතකොට මට කියන්න organizing කිව්වේ මොකක්ද? organizing සංවිධානය. එහෙනම් organizing කියන්නේ සංවිධානය කරමින් සිටිනවා and English camp. මොකද්ද මේගොල්ලෝ සංවිධානය කරමින් ඉන්නේ? English camp. ඉංග්‍රීසි කඳවුරක්. camp කියන්නේ කඳවුර. දැන් මම දීපු වචන වලට වඩා ඔයගොල්ලන්ට බැරි වචන තියෙනවා නම් ඒවා ලියා ගන්න ඕන. දැන් මේ print out අරන් තියෙන හැටි නම් ඒකෙම මෙතන අයින් වලින් ලියා ගන්න පුළුවන්. හරි? අනිත් අය දැන්ට vocabulary පොතේ හරි තේරුම් ටික ලියා ගන්න. තාමතර බැරි වචන. හරි? The members of the organizing committee members කිව්වේ මොන බාර මේ වචන ටික තේරුම් ගන්න නම් හරි පාසුවෙන් තේරුම් ගන්න පුළුවන්. members සමාජිකයින්. organizing committee මොකේද? organizing committee සංවිධාන කමිටුව. දායක කමිටුව. බලමු කමිටුවේ කවුද ඉන්නේ කියලා. සාරංග, අමිතා, රාජේශ්වරි and Milan have decided. ඔන්න මේගොල්ලෝ
තීරණය කරලා තියෙනවා. decided කියන්නේ තීරණය කරලා තියෙනවා. to meet at Saranga's house. හමු වෙන්න සාරංගගේ ගෙදරදී. to plan it out. plan out කියන්නේ සැලසුම් කරන්න. නේ? ඒගොල්ලන්ගේ වැඩසටහන ඉංග්‍රීසි කැම්ප් එක සංවිධානය කරන්න සැලසුම් කරන්න මේගොල්ලෝ සාරංගලයේ ගෙදරදී හමු වෙන්න තීරණය කරා. ඔන්න දැන් එතන සිදුවෙන ඩයලොග් එක තමයි මේ යන්නේ. ඔන්න බලන්න අපි වචන ටිකේ තේරුම් ගන්නවනම් අපිට බොහොම පහසුවෙන් පාඩම තේරුම් ගන්න පුළුවන්. right. අමිතා කියනවා hello auntie good afternoon. is Saranga at home? නැන්දේ මේ සාරංග ගෙදර ඉන්නවද? auntie කියනවා good afternoon. අමිතා yes he is here. please come in. he is here. here කියන්නේ මෙහි කියන එක. ඔහු මෙහි ඉන්නවා. please come in. කරුණාකර ඇතුළට එන්න. මිලාන් කියනවා thank you auntie. සාරංග hello everybody. hello හැම කෙනෙක්ම. why don't you sit down and make yourselves comfortable? ඇයි ඔයාලා වාඩි වෙලා සුව පහසුව ඉන්නේ නැත්තේ? comfortable කියන්නේ සුව පහසුව. make yourselves ඔයාලම සුව පහසුව වාඩි වෙන්නේ නැත්තේ ඇයි? so that we can start our discussion straight away. එතකොට අපිට පුළුවන් start කරන්න. අපේ සාකච්ඡාව straight away. මොකද්ද straight away? straight away කෙලින්ම නේ ඍජුවම අපිට කෙලින්ම අපේ සාකච්ඡාව පටන් ගන්න පුළුවන්. let's first discuss what we have done so far. අපි සාකච්ඡා කරමු. මතක ඇතිනේ ඔයගොල්ලෝ let's කියන එක නේ let's discuss. අපි සාකච්ඡා කරමු. what we have done අපි කරලා තියෙන දේ done කියන්නේ කරලා. so far මේ දක්වා. අපි මේ දක්වා කරලා තියෙන දේවල් අපි සාකච්ඡා කරමු. shall we? එහෙමනේ කියලා කියනවා. හරි. well are you මේ are you කියන්නේ I have කියන එක කෙටි කරලා තියෙනවා. are you already prepared? already කියන්නේ දැනටම. ඔන්න ඒ වචන තිබුණේ නැහැ ලිස්ට් එකේ දැන් කියයි ලියා ගන්න. already දැනටම. මම දැනටමත් පිළියෙල කරලා තියෙන්නේ invitation cards නේ. ආරාධනා පත්. අමිතා කියන wow නියමයි. did you do it all by yourself? yourself කියන්නේ ඔබම. ඔබ විසින්ම දේ ඔක්කොම කරේ. all by myself? how could I? මම කොහොමද එච්චර දෙයක් කරන්නේ? how could I? මම කොහොමද එහෙම කරන්නේ? Amina and Ramesh. Aminai Rameshui help me with the invitations for the invitees. ආරාධිතයින්ට මේ ආරාධනා පත්‍ර දෙන්න අර දෙන්නත් උදව් කළා. Amina and Ramesh. And the judges ඒ වගේම විනිසුරුවන්ට වගේම මේ ආරාධිතයින්ට වගේම විනිසුරුවන්ට our art teacher himself designed the invitation for the chief guest. එතකොට මේ අපේ චිත්‍ර ගුරුවරයා art teacher එයා තනියම ඩිසයින් කරලා තියෙනවා invitation for the chief guest. කවුද chief guest කිව්වේ? chief guest ප්‍රධාන ප්‍රධාන ආරාධිත අමුත්තා චිත්‍ර ගුරුවරයා තමයි invitation card එක හදලා තියෙන්නේ. රාජේශ්වරි how about selecting costumes for the drama? රාජේශ්වරි කොහොමද මේ ඇඳුම් තේරීම drama එකට? the sound system and the decorations. ඒ වගේම ශබ්ද විකාශන යන්ත්‍ර සහ සැරසිලි. judge will take care of the sounds.
ජජ් කියන්නේ විනිසුරුවරයා. විනිසුරුවරයා සැලකිලිමත් වෙනවා sounds ගැන. නේ? ශබ්ද ගැන සැලකිලිමත් වෙනවා. Ruvin and Meena promised to do the decorations by themselves. එතකොට මීනයි රුවිනුයි පොරොන්දු වුණා නේ promised to do the decorations by themselves. ඔවුන් විසින්ම decoration සැරසිලි කරනවා කියලා පොරොන්දු වුණා. But selecting costumes for the drama is a problem. නමුත් මේ ඩ්‍රාමා එකට ඇඳුම් තෝරා ගැනීම ප්‍රශ්නයක්. I can't manage it by myself. Manage කියන්නේ හසුරවනවා කියන එක. කියන්නේ කළමනාකරණය කරනවා. ඒක මේ මට තනියම කළමනාකරණය කරගන්න අමාරුයි. Manage. කළමනාකරණය කරගන්න. I need someone to help me. මට කවුරු හරි උදව් කරනවා නම් උදව් කිරීම අවශ්‍යයි. I need කියන්නේ අවශ්‍යයි. Any volunteers? සාරං කියනවා. කවුද volunteers කිව්වේ? volunteers ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන්න. කවුරු හරි ඉන්නවා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන අය? I can ask my mother to help us with that. ඔන්න අමිත කියනවා. මට පුළුවන් අපේ අම්මට කියන්න ask කියනවා. මේ අපිට උදව් කරන්න කියලා ඒකට. That would be great. ඒක නියමයි. That would be great. How about the language activities and games? එතකොට කොහොමද how about කියන්නේ කොහොමද කියලා අහන්නේ. කොහොමද භාෂා ක්‍රියාකාරකම් සහ games නේ ඒවා කොහොමද කියලා අහන්නේ. Our English teacher said that she herself would prepare them. එයා විසින්ම English teacher විසින්ම ඒවා පිළියෙල කරනවා කියලා කිව්වා. Well, හොඳයි. We seem to be doing fine so far. Fine කියන්නේ කදිමෙට කියන එක තමයි. අපි මේ එහෙනම් මේ දක්වා කදිමෙට වැඩ ටික කරලා තියෙනවා. මේ so far මේ දක්වා. I'm sure we can make the English camp a success. මට විශ්වාසයි I'm sure. අපිට පුළුවන් English camp එක කරන්න සාර්ථකව success කියන්නේ සාර්ථක. And be proud of ourselves. Be proud. ආඩම්බර වෙන්න. අපිට ආඩම්බර වෙන්න පුළුවන්. Right. ඔන්න පාඩම. ඉතින් ඕගොල්ලෝ දැන් මේ new words ටිකත් එක්ක කියවලා මේක කියවන්න ඕන හොඳට ගෙදරදී. මම reading ගන්නවා ලබන සතියේ. කියවන්න පුරුදු වෙලා එන්න. හරි? අවස්ථාව දෙන්නම් කියවන්න හැමෝගෙම ගන්නව reading. එතකොට මොකද මහා ළමයි ගොඩක් නෑ අපිත් එක්ක පොඩි පිරිසක් ඉන්නේ. එතකොට අපි හරියට වැඩ ටික කරන්න ඕන. කම්මැලි වෙන්න එපා කවුරුවත්. මං කියන වැඩ ටික හරියට කරලා දෙන්න. එතකොට ඉංග්‍රීසි අමාරු වෙන එකක් නැහැ. ඒක මේ දක්වා ඉගෙන ගත්තා වගේ නෙමෙයි. බලන්න මම කියන වැඩ ටික කරලා දෙන්න. එතකොට ඔයගොල්ලෝ පහසුවෙන් වැඩ ටික කරගන්න පුළුවන්. right. දැන් අපිට comprehension ප්‍රශ්න පහක් තියෙනවා. අපි බලමු මේ ප්‍රශ්න ටිකට උත්තර ලියන්න. මම ඉස්සෙල්ලාවට විනාඩි 5ක් දෙනවා. තනියෙන් කියවලා පිළිතුරු හොයන්න පුළුවන්ද කියලා දැන් පාඩම මම කියලා දුන්න නිසා ඊට පස්සේ අපි සාකච්ඡා කරමු. හරි. ඔන්න විනාඩි 5ක් කරන් තනියෙන් පුළුවන් ටික ලියන්න. තනියෙන් හොඳට කියවන්න. activity book එකේ ලියන්න මේ උත්තර ටික. පළවෙනි පාඩම පිටු අංකේ දාලා ලිව්වත් කමන්නේ
නැත්නම් ඇක්ටිවිටි 1.1 කියලා මෙහෙම දාගන්න පොතේ පළවෙනි පාඩමට දාලා ප්‍රශ්නාංක දාලා උත්තරේ ලියන්න. 1.2 ඇක්ටිවිටි නේ. 1.2. එතකොට ඉස්කෝලේ ඕන වුණා ටක් ගාලා ඕගොල්ලෝ බලන්න. ප්‍රශ්නාංක දාලා උත්තරේ ලියන්න. කොහමද ඉවරයිද? තා කාලේ ඕනද? ටිකක් උඩට ගන්න. උඩට කියන්නේ මේ පැත්තද මේ ටිකද? ඔව්. මෙතන පාඩම තියෙන්නේ. print out නැති අයට බලා ගන්න එපා. ෆෝන් එකෙත් මම ඔක ෂෙයා කරලා තියෙනවා මම දැන් ආයෙ ආපහු දැම්මා. ඕනනම් එකෙන් බලා ගන්නත් පුළුවන්. ඒක ආයිත් ෂෙයා කරනවද?
හරි ඔව් ඇක්ටිවිටි බුක් එක දැන් දාලා තියෙනවා මම දැන් මේ දැන් නෑ පළවෙනි ප්‍රශ්නේ අහන්නේ who were the members of the organizing committee නේද organizing committee එකේ සමාජිකයෝ ටික කවුද කියලා අහන්නේ කවුද සමාජිකයෝ ටික main සාරංග අමිතා රාජේස්වරි and මිලාන් ඊළඟට ඔව් ඒ තුන් දෙනා ඒ කට්ටිය ටික තමයි සාරංග අමිතා රාජේස්වරි and මිලාන් හරි සාරංග අමිතා රාජේස්වරි and මිලාන් දෙවනි ප්‍රශ්න ප්‍රශ්න අංක දාලා උත්තර ලියාගත්තම ඇති. දැන් print out අරගනිකෝ අය මෙතනම ලියා. Where did the organizing committee meet? කොහෙද මේගොල්ලෝ හමු වුණේ කියලා අහනවනේ. කොහෙද හමු වුණේ? At Saranga's house. සාරංගලයි ගෙදරදී. ඊළඟ තුන්වෙනි ප්‍රශ්නේ did Milan prepare the invitation cards by himself මිලාන් එයා විසින්මද invitation card සූදානම් කරේ එයා තනියෙන්මද කරේ නෑ නේද එයාට යාළුවෝ උදව් කරලා තියනවනේ නේද එහෙනම් no කියලා උත්තරේ දැන්නාම තුන්වෙනි එකට උත්තරේ no who designed the invitation for the chief guest කවුද chief guest invitation එක design කරේ මතකද පාඩමෙන් කිව්වා arts teacher නේ art teacher art teacher then art teacher පහ
What were the responsibilities of the following student? List them. Judge කියන වගකීම බාර දුන්නේ කාටද? Ravin and Meena promised to do the decoration. එතකොට Jude නේ sorry judge නෙමෙයි මෙතන තියෙන Jude නම. ඒක Jude ට තියෙන වගකීම තමයි මොකද්ද? Jude මොනවා ගැන සැලකිලිමත් මම ඉස්සෙල්ලා කිව්වේ judge කියලා එතන වැරදිනානේ. Take care of the sounds මේ තියෙන Jude ට තියෙන මේ වගකීම තමයි take care of the sounds. Take care of the sounds. Take care of the sounds. දෙවෙනි එකලා තියෙන්නේ Ruin and Meena. තර රුවින්ටයි මීනටයි දීපු වගකීම තමයි මොකද්ද? Do the decorations. මේ තියෙන ඊට යටින් do the decorations. Do the decorations. To do කියලා දාවත් කමන්නේ වඩා හොඳයි to එකම ලියනවා. To do the decorations. Paraphrase. හරි නේද? ලියා ගන්න බැරිනම් කියන්න. ඊළඟට 6 වෙනි ප්‍රශ්නේ අහනවා How did they solve the problem of selecting the costumes for the drama? කොහොමද ඒගොල්ලෝ විසඳගත්තේ ඇඳුම් තෝරා ගැනීම ඩ්‍රාමා එකට? මොකද්ද කියන්නේ? Costumes for the drama is a problem. I can't any volunteer. එතකොට මොකද්ද ඒගොල්ලෝ කොහොමද විසඳගත්තේ? How did they solve the problem of selecting the costumes for the drama? ඒගොල්ලෝ තීරණය කරා මොකද්ද? අර කාගේද? අමිතාගේ අම්මගේ උදව් ගන්න නේ. එතකොට අපි මෙහෙම ලියමු getting the help of Amita's mother නේ. මෙහෙම දාමු අපි by getting the help of Amita's mother. අමිතාගේ අම්මගේ උදව් ලබා ගැනීමෙන් තමයි ඒගොල්ලෝ විසඳන්නේ. හරි නේද? ඔන්න ප්‍රශ්න 6 ඒවට පැහැදිලිව පිළිතුරු ලියලා තියාගන්න ඉස්කෝලේ මේ පෙළපොතේ පාඩම් කියලා දෙනකොට ওই වචන වල මොනවා හරි ගැටලු ඇති වුණොත්
ඉස්කෝලේ ටීචර් එක්ක රණ්ඩු වෙන්න යන්න එපා. ටීචර් කියන දේ අහන් ඉඳලා ඇවිල්ලා මාත් එක්ක පන්තියේදී කතා කරලා කියන්න. මොකද සමහර වෙලාවට එකම මම දීපු අදහස ටීචර් කියනකොට ඒ වෙන වචනයක් කියන්න පුළුවන්. ඒක භාෂාවේ වෙනසක් වෙන්නත් පුළුවන් සමහර වෙලාවට. ඒකවල ඕගොල්ලෝ කොයි වෙලාවකවත් පෙන්වන්න එපා. පෞද්ගලිකව ටියුෂන් වලින් ඉගෙන ගන්නවා කියන එක ඉස්කෝලේ ටීචර් ප්‍රමුඛතාවය දීලා ඉගෙන ගන්න. මොනවා හරි ගැටලු තිබුණොත් එහෙම මට කියන්න පන්තියේදී එතකොට හරි. එතකොට මම ඒක විසඳලා දෙන්න. මොකද සමහර වෙලාවට ඉස්කෝලේ දැන් සමහර ඉස්කෝලවල තියෙනවා මේවට මේ full answers ලියන්න කියන සමහර පොත අපි කෙටි උත්තර එනකොට සමහර ගුරුවරු කියන්නේ full answer එකකට ගැටලුවක් නැහැ සම්පූර්ණ පිළිතුරම ලියන්න පුළුවන්. ඒක ගැටලුව ඇති කරගන්න එපා. මේ full answer අවශ්‍යත් නැහැ ඉතින් මට short answer ලියවම එනවා. ඉතින් අර එක එක ගුරුවරුගේ එක එක අදහස් තියෙනවා. එයින් ඔයගොල්ලෝ ඉස්කෝලේදී කරද්දී ඉස්කෝලේ ටීචර් ප්‍රමුඛතාවය දෙන්න. හරි. හොඳයි. ඊළඟට අපිට ග්‍රැමර් කොටසක් තියෙනවා. ග්‍රැමර් කොටස කතා කරමු. සෙනුජි සෙනුජි කතා කරන්න පුතේ බලන්න මට ඔයා grade 8 එක්කෙනෙක්ද? ඔය අයින් වුණා. අයින් වුණානේ. හරි. කොහෙන් හරි යන්නේ කෙනෙක් වෙන්නේ නැති. හොඳයි. අපි ග්‍රැමර් කොටසට යන් එහෙනම් මේ මහන්සිද කට්ටියට. ඕනම් පුංචි කතාවක් බලන්න දෙන්න. රෙකෝඩින් ඔෆ් කරානේ කලින්. හරි. මම නැවත ඒ ටික කියන්නම්කෝ. එතකොට රෙකෝඩ් වෙයි. ඔන්න බලන්න ඕගොල්ලෝ සටහන් කරගත්තා නම් ඒ ටික නිවැරදිද කියලා බලන්න. එහෙනම් පළවෙනි එකේ එන්න ඕන කොහොමද? she always does the things. She always does things by herself. She always does things by herself. Second one. I myself bought a dictionary. Now I bought a dictionary myself. Myself අගටම දාලා ලිව්වත් හරි. I bought a dictionary myself. ඊළඟ එක. He made a cup of tea himself. නැත්තම් he himself made a cup of tea. ඒත් නෙවෙයි. He himself made a cup of tea. නැත්තම් අගටම දාලා ලියන්නේ he made a cup of tea himself. ඊළඟ එක. They arranged in a circle themselves. They arranged in a circle themselves. නැත්නම් ඉතින් අපිට ඕන නම් හදන්න බෑ. They themselves arranged in a circle. ඒත් නිවැරදි. අනේ මුලට දාලා ලිව්වත් හරි අගට දාලා ලිව්වත් හරි. They themselves arranged in a circle. ඊළඟට කියනවා the kitten, sorry, our kitten
defended itself against the door. Our kitten defended itself against the door. Hi. එතකොට B කොටස කියනවා follow the examples and mark the ඔයගොල්ලෝ පේනවා ඇති මේ අර මොකක්ද අපි කියන්නේ ඔකට කැරට් එකක් කියනවා කාකපාදය. The position where you can use the word given in the bracket. Copy them to your writing book. හරි. දැන් ඒ කියන්නේ මෙන්න මේ වචනේ එන්න ඕන තැනට ඔයාලා මේ මාක් එකක් දාන්න. මේ බලන්න. I prepared meals myself. දැන් මේකේ අගටනේ I myself prepared meal. මම ඔයාලට කිව්වනේ මුලටම අගට දාලා ලියන්නත් පුළුවන් අර කතරුගේ පස්සෙන් දාලා ලියන්නත් පුළුවන්. ඒ දෙකම හරි නේ. I prepared meals myself. I myself prepared meals. ඒ දෙකම නිවැරදි. ඒ විදිහට අනිත් ඒවාට ලියන්නේ කියලා ඔයගොල්ලන්ට කියන්න. දැන් බලන්න මේකේ එන තැන වුණ මම ගෙදරදී ලියන්න දෙනවා. එන තැන අපි මාක් කරමු. The teacher telephoned my mother. එහෙනම් කොහොමද ලියන්න පුළුවන් එක ක්‍රමයක්? The teacher මෙතෙන්ට එනවා. Herself phoned my mother. Right. එහෙම නැත්නම් මේකේ හැබැයි ලියන්න බෑ. මේකේ අගටම herself දාවොත් එහෙම අම්මා තමයි අවධාරණය. හරි? මේක ලියන්න පුළුවන් මේකට විතරයි. The teacher herself telephoned my mother. හරි? අර අගට දාලා ලියන්න බෑ. අගට දාවොත් මේ අම්මා තමයි අවධාරණය වෙන්නේ. ඊළඟට they built a house. මේකේ පුළුවන්. මේක මෙතෙන්ට දාලා ලියන්නත් පුළුවන්. They built එකක් මගේ අරනවා නේද දෙවෙනි එක my father grows these vegetables එතකොට my father himself මෙතෙන්ට දාන්න පුළුවන් ඕනනම් අගටම දාලා ලියන්න පුළුවන් my father grows vegetables himself ඒක දෙවිදියටම ලියන්න පුළුවන් ඊළඟ එක they themselves built a house එහෙම නැත්නම් they built a house themselves දෙවිදියටම ලියන්න පුළුවන්. මේකත් පුළුවන් මේකත් පුළුවන්. ඊළඟ. The kitten cleaned. The kitten cleaned itself. නැත්නම් ඉතින් the kitten itself cleaned. දෙවිදියටම ලියන්න පුළුවන්. ඊළඟ. We cooked the meals. We cooked we ourselves මෙතෙන්ට දාන්න පුළුවන්. නැත්නම් we cooked the meals ourselves. මේ දෙපළටම දාන්න පුළුවන්. තේරුණානේ? හොඳයි. එහෙනම් ඔන්න මේ reflexive and emphasizing pronouns අපිට භාවිතා කරන්න පුළුවන් අවස්ථා දෙකක් කියුවා අපි එක්ක ක්‍රියාපදයකට හෝ පාතයකට පස්සේ එහෙම නැත්නම් මොකකට පස්සේද verb එකකට පස්සේ හෝ preposition එකකට පස්සේ එහෙම නැත්නම් අවධාරණය කරන්න emphasize කරන්න භාවිතා කරන්න පුළුවන්. අවධාරණය කිරීමට භාවිතා කරන්න පුළුවන් මේ reflexive pronoun. හරි. එහෙනම් මේ activity දෙක ගෙදරදී නැවත කරන්න. ඊට පස්සේ workbook එකේ ඔයගොල්ලන්ට ඒක හරි. මම ඔයගොල්ලන්ට අමතර activity එකක් දාලා තියෙනවා මේක ගෙදරදී කරන්න. page number 7. හරිනේ. මේකේ තියෙනවා ඔයගොල්ලන්ට මේක කරන්න තියෙන හීද ශීද ඉද්ද වීද දේද කියලා ගැලපෙන එක දාන්න. දැන් cat and horse කොම් දෙන්නෙක්නේ. එහෙනම් අපි එන්නේ බහුවචනයි they. මේරි කිව්වම ගෑනු ළමෙක් එහෙනම් එන්නේ she. ඒ විදිහට ඔයගොල්ලන්ට ඒ අදාළ එක දාන්න තියෙන්නේ. ඊළඟට මේක මේ ගැලපෙන pronoun එක අදාළ හිස්තැනට දාන්න ඕනේ. ඔන්න වැඩේ ගෙදරදී කරන්න මේක.
ඊළඟ essay එකක් තියෙනවා ඔයගොල්ලන්ට my family ගැන. මේක essay writing book එකේ ඔයගොල්ලෝ ලියන්න. I have a happy family. There are 4 members in my family. They are father, mother, brother and me. My father is Ravan. He is very kind. My mother is Pavita. She is dear. Dear කියන්නේ බොහොම දයාබරයි කියන එක. My father is a farmer. My mother is a housewife. I love my family. දැන් මේක ඔයාලා වෙනස් කරන්න ඒවා ඔයාලගේ පවුලේ ඒවා දාලා වෙනස් කරලා ඉන්න. තාත්තගේ නම අම්මගේ නම ඒවා වෙනස් කරලා ඔයාලගේ රචනා පොතේ ලියන්න ඕනේ essay writing book එකේ. ලියලා ඒක කියන්නත් පාඩම් කරගන්න මම ඊළඟ දවසේ අවස්ථාව දෙනවා පාඩම් කරපු ළමයින්ට කියන්න. වාක්‍ය 5ක් 6ක් නේ තියෙන්නේ නේ. තමන්ගේ පවුල ගැන කියන්න පුරුදු වෙන්න. ඒතකොට මම රචනාව ලියලා ඒකේ ෆොටෝ එකක් ගහලා homework group එකට දාන්න ඕන. මම අදාළ link එක group එකේ ඔයගොල්ලන්ට share කරලා තියෙනවා. ඔයගොල්ලන්ට ඒක පුළුවන් බලලා ඒකනේ link එක සම්බන්ධ වෙන්න. හොඳයි. එතකොට ඔන්න මේ ටික අපිට අද දවසේ ඉතුරු වෙනවා. ඒ workbook එකේ වැඩ ටික ඒක අපි අද කරන්න ගන්නේ. ඒකට grammar කොටස පිළිබඳව මොනවා හරි ගැටලු තියෙනවා නම් අහන්න. මොකද ඒවා දැනගන්න තියෙනවා. තවදුරටත් ඔයගොල්ලන්ට මේ ඇක්ටිවිටි එකත් කරනකොට තේරුම් ගන්න පුළුවන්. මේ දෙක මම ඔයාලට ගෙදරට බාර දෙන්නම් පුළුවන් නම් කරන්න කියවලා බලන්න. හරි? මේකේ තියෙන්නේ මම කරන් තියෙන දේ කියන මේ ඩයලොග් එක කියවලා හොඳද? ඩයලොග් එක කියවලා මේ උදේ හවස සඳුදා උදේ තියෙන්නේ මොනවද? හවස තියෙන්නේ මොනවද? අඟහරුවාදා උදේ තියෙන්නේ මොනවද? හවස තියෙන්නේ මොනවද කියලා තෝරලා මේ ප්ලෑන් එක ලියන්න තියෙනවා. මේක හොඳට කියවලා ලියන්න උත්සාහ කරන්න. එතකොට මම ලබන සතියේ සාකච්ඡා කරනකොට අඩුපාඩු හදා ගන්න පුළුවන්. මේකෙත් එහෙමයි මෙතන ප්ලෑන් එකක් තියෙනවා. ඒක අනුව අහපු ඒවට උත්තර ලියන්න. දැන් what are Kevin's plan for Monday? නේ Monday යාගේ plan මොනවද? play badminton, study maths. ඒ විදිහට උත්තර ලියන්න. මේ දෙකත් ගෙදරට බාර දෙන්න. හරි? ඔන්න දැන් වැඩ අමතක කරන්න එපා. ඒවා කරන්න. ඩික්ටේෂන් ටික හරි අපි ටික හරි essay එකක් තියෙනවා පොඩි මේක ලියන්න මේ දෙකත් ගෙදරට homework කරන්න. right මොන පළවෙනි session එක අපි උතන අද දවසේ අවසන් කරමු. හරි එහෙනම් මොනවද දැන් ඔයගොල්ලන්ට ගැටලු මොනවද තියෙන්නේ දැනගන්න තියෙන දේවල් තියෙනවා නම් අහන්න පන්තිය සම්බන්ධයෙන්. ඒ වගේම ඔයගොල්ලෝ යාළුවෝ දැනුවත් කරන්න මේ සතිය තුළ දැන් ඉස්කෝලවල එහෙම යනවා. අපි එක ශ්‍රේණියේ ඉඳලා එක ශ්‍රේණිය දක්වා දැන් පන්තිය පටන් අරන් කරගෙන යනවා. ඒ සෑම පන්තියකම ළමයි ඉන්නවා. ඉතින් ඔබ දන්න කියන අය ඉන්න අය දැනුවත් කරන්නේ මොන ශ්‍රේණියක වුණත් ගැටලුවක් නැහැ. ඉතින් අපේ අර ඕනම ශ්‍රේණියකට සම්බන්ධ වෙන ගෲප් එකක් තියෙනවා. ඒකත් ඔයගොල්ලෝ කලින් දකින්න ඇති. ඔයාලගේ group එකේ තියෙන මම ඒක දැන් share කරන්න කියන ඔයගොල්ලෝ පටලවා ගන්න කියලා මම පස්සේ දාන්න. ඉතින් එහෙම නැත්නම් WhatsApp message එකක් මමයි පන්තියේ දාලා ඔයගොල්ලෝ නම් මම ඒකට add කරන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මට්ටමින් දැන් කියන දැන් ඔයාලා අටේ group එකක් දැන් අපි සාමාන්‍යයෙන් 6 දෙනෙක් විතර අද හිටියානේ නේද? එතකොට උත්සාහ කරන්න 10ක group එකක් අපිට හදාගන්න පුළුවන්ද කියලා මොකද අර ළමයි 3ක් 4ක් වගේ එක සතියක නෑවිත් හිටියොත් එහෙම මම ඉතින් පන්තියේ ළමයි දෙන්න හිටියත් පන්තිය කරනවා නේ පන්තිය කරනවා ඒ නිසා ඔයගොල්ලෝ සහභාගී වෙන්න මොන ගැටලු ආවත් හැමදාම පන්තිය තියෙන දවසට ඒ වෙලාවට සහභාගී වෙන්න උත්සාහ කරන්න. මොකද අපි කැපකිරීමෙන් කරනවා ඒ පන්ති තියෙන වෙලාවට ඇරෙන්නම් බැරි වෙන හේතුවක් වුණොත් ඔකට පණිවිඩයක් දීලා නතර කරනවා මිසක් නැත්තම්
ඕගොල්ලෝ ඒ කැපකිරීම කරන්න. මේ පන්ති කියන දවසට අනිවාර්යෙන් පන්තියට සහභාගී වෙන්න උත්සාහ කරන්න සාධාරණ හේතුවක් නැත්නම්. එහෙම තියෙනවා නැත්නම් වැඩ කරන්න බෑ. ඉතින් ඇත්තටම වීඩියෝ ඔන් කරලා ඉන්න පුළුවන් අය වීඩියෝ ඔන් කරලා පන්තියේ ඉන්න එක වඩා හොඳයි. මොකද මහා ළමයි ප්‍රමාණයක් නේ. එතකොට අපිට ඔයාලා වෙන වැරදි මොනවද ඒවා නිරීක්ෂණය කරන්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝ කොපිරයිටින් එක ලියන්න. හොඳේ කොපිරයිටින් එකට මේකේ පළවෙනි පාඩමේ ඔයාලයි අභ්‍යාස පොතේ පිටුවක් ලියවුනහම ඇති. එතකොට මම ඒවට ලකුණු දානවා. ඒක අනිවාර්යෙන් තනියෙන් එවන්න ෆොටෝ එක අර ඔක්කොම එකට ගහන්න එවන්න එපා. ඒක ලකුණු දාන්න බෑ. එක වැඩක් කරාම ඒක ෆොටෝ එකක් ගහන්න දාන්න. ඔයාලා ලීසිනේ අමාරු වැඩක් නෙවෙයි. අර ඔක්කොම ටික කරලා ඉවරලා එකට ෆොටෝ ටික ගහලා ආවොත් අර එක පොඩට එන්නේ. එතකොට මාක් කරන්න බෑ. වැරදි මාක් කරන්න තමයි. ඒ ඉතින් ගැලරියට ගිහිල්ලා කරලා ආපහු එවන්න පුළුවන්. ඒතකොට මට වැඩි මොකද පන්ති 10ක් විතර දැන් තියෙනවානේ ඔක්කොම එකතු වෙලා. අනේ හැම එකේම වැඩ එනවා. මේ හැම එකක්ම බලන්න ඕනේ නිසා. හරි. එහෙනම් අද දවසේ අපි ඔතනින් පන්තිය අවසන් කරමු. ළමයි පිට මම හිතන්නේ අඩු වීගෙන යනවා. තුන් දිනක් දක්වා අඩු වෙලා තියෙනවා. මේ ඉතින් ගොඩක් වෙලාවට වෙනවා පන්තියක අවසානයේ වෙනකොට ළමයි සංඛ්‍යාව සාමාන්‍යයෙන් අඩු වෙනවා. ඉතින් ඒවත් ඔයගොල්ලෝ සැලකිලිමත් වෙන්න ඕන. ෆෝන් charge කරගෙන නැත්නම් ඒකට charger එක දාගන්න ක්‍රමවේදයන් හදාගෙන ඒවා සූදානම් කරගන්න උත්සාහ කරන්නත් ඕන. data ඉවර නම් ඒවා දාගෙන දැන් පන්තියට සූදානම් වෙන්න. හරි. එහෙනම් අඟහරුවාද සම්බන්ධ වෙන්න පුළුවන් අය. අර මේ මනුෂ්‍යට මොකද ගැටලුවක් කිව්ව අඟහරුවාද කේස් එකනේ. අම්මට නංගිට සම්බන්ධ වෙලා අහන්න. ඔයාට පන්තියක් තියෙන කතාවක්ද කිව්වේ? දැන්. ඈ සර්. ඔව් සර් මටත් අඟහරුවාද 6ට පන්ති තියෙනවා. හරි තියෙනවා. මනුෂ්‍යටත් දැන් මේ ප්‍රශ්නේ ඉවරයි. තියෙනවා. මටත් තියෙනවා සර් 6ට පන්ති. කියන්නේ. එහෙනම් ඒගොල්ලෝ ඉතින් මේ වීඩියෝ එකවත් බලලා දැන් මේ කරගන්න. බලමු ඉතින් ඉස්සරහට මාක් කරේ ඉස්සෙල්ලා බලමු. පුළුවන් විදිහට. හරි. එහෙනම් අපි අදට පන්තිය නම් නිවාන් කරමු. right. එහෙනම් good night all of you. Good night sir. Good night sir.